හොඳයි ළමයි සියලු දෙනාටම ආයුබෝවන්. අපි හවුල් ව්‍යාපාර ගැන සාකච්ඡා කරේ. අපි හවුල් ව්‍යාපාරවල අවසාන ප්‍රශ්නයට අද එනවා. මේක ටිකක් පොතේ නම් පැහැදිලිව මෙහිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක ගැන කතා කරන එක චුට්ටක් වැදගත්. ඒක නිසා මම කතා කරනවා මේ අවසාන ප්‍රශ්නේ හවුල් ව්‍යාපාරවල හවුල් ව්‍යාපාරයක් සඳහා බලපාන විශේෂ නීති රීති කියලා. අපි ලියාගමු ප්‍රශ්නයක්. හවුල් ව්‍යාපාර සඳහා බලපාන විශේෂ නීති රීති. හවුල් ව්‍යාපාර සඳහා බලපාන විශේෂ නීති රීති. හවුල් ව්‍යාපාර සඳහා බලපාන විශේෂ නීති රීති අවසාන ප්‍රශ්නය. ඒතර හවුල් ව්‍යාපාර සඳහා බලපාන නීති හතරක් විතර ඔයගලන්ට කතා කරනවා. ඒකෙන් මම හිතන්නේ ඔක්කොම වගේ මේ වෙනකොට කතා කරලා තියෙන්නේ. ආයි විශේෂයෙන් කතා කරන්න දෙයක්වත් නැහැ. නමුත් බලමු හවුල් ව්‍යාපාර සඳහා බලපාන විශේෂ නීති රීති. එකක් ඔයගලන්ට මතක ඇති අපි කතා කරා. එක මතක් කරලා කියන්න මොකටද මේ නීතිය බලපාන්නේ කියලා. 1918 අංක 6 දරන මතක ඇති තුරු ටික. 1918 අංක 6 දරන මතකද? व्यापार नाम आज्ञा पनत. व्यापार नाम आज्ञा पनत මතක ඇති. 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත හවුල් ව්‍යාපාර වලට බලපාන නීතියක්. මේක මොකටද බලපාන්නේ? මොකද්ද මේ පනතෙන් පනත කොහොමද හවුල් ව්‍යාපාරයකට අදාළ වෙන්නේ? මේක තනි ව්‍යාපාර වලටත් අදාළ වුණා ඔයගලන්ට මතක ඇති. මේ පනත මොකක් සම්බන්ධයෙන් අදාළ පනතක්ද? 18 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත අපි වැඩිපුරම කතා කරපු පනත. හවුල් ව්‍යාපාරයක මොකක් සම්බන්ධයෙන් බලපාන පනතද මේක? හවුල් ව්‍යාපාරයෙන් මොකක් සම්බන්ධයෙන් බලපාන පනතද මේක? මේක තනි ව්‍යාපාර වලටත් බලපානවා. මොකක් සම්බන්ධයෙන් බලපාන පනතද? මතකයි නේද කිව්වා තනි ව්‍යාපාරයක් හා හවුල් ව්‍යාපාරයක ලියාපදිංචිය ගැන අපි කතා කරා. තනි ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර ඒගොල්ලන්ගේ සම්පූර්ණ නම් වලින් පවත්වාගෙන යනවා නම් ලියාපදිංචි කරන්න අවශ්‍ය නැහැ. නමුත් තනි ව්‍යාපාර හා හවුල් ව්‍යාපාර අයිතිකරුවන්ගේ නම් වලට වඩා වෙනස් නමකින් පවත්වාගෙන යනවා නම් අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න ඕනේ. එතකොට බලපාන ප්‍රධානම පනත නේද මේක 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. එතකොට මේක බලපාන්නේ මොකකටද හවුල් ව්‍යාපාරයක මේ පනත? මොකක් සම්බන්ධයෙන් බලපාන්නේ? හවුල් කවුරුත් දාලා අපිට ලියා ගන්න පුළුවන් හවුල් ව්‍යාපාරයක ලියාපදිංචිය. මේ හවුල් ව්‍යාපාරයක ලියාපදිංචිය සම්බන්ධයෙන් බලපාන පනත මේ පනත බලපාන්නේ ලියාපදිංචිය සම්බන්ධයෙන් කතා කරා. ගිහිල්ලා බලන්න. ඔන්න මතක ඇති අපි කතා කරා ලියාපදිංචිය යන්න පහදන්න. එතන පැහැදිලිව කියලා තියෙනවා. 18 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනතේ යටතේ තමයි තනි ව්‍යාපාරයක් සහ හවුල් ව්‍යාපාරයක් වෙනත් නමකින් පවත්වාගෙන යනවා නම් ලියාපදිංචියට අදාළ ප්‍රධාන පනත. එතකොට මේ පනත හවුල් ව්‍යාපාරයකට බලපාන්නේ නේද? හවුල් ව්‍යාපාරයකට බලපාන්නේ ලියාපදිංචිය සම්බන්ධයෙන් අදාළ පනත. දින 14ක් ඇතුළත ලියාපදිංචි කරන්න ඕනේ මේ පනත කියලා තියෙන විදිහට වෙන නමක් දානවා නම් හවුල් ව්‍යාපාරයට. එතකොට ඒවා මතක තියාගන්න. හැවුතින් විභාගෙට හවුල් ව්‍යාපාරයක ලියාපදිංචි සම්බන්ධයෙන් බලපාන පනත මොකක්ද කියලා.
18 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත කියන මතක තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මම එනවා දෙවෙනි එකට. ලියාගත්ත නේද පළවෙනි එක? හවුල් ව්‍යාපාරයක ලියාපදිංචිය සම්බන්ධයෙන් බලපාන පනත වේ. කියලා දීලා ඉවරයි. කාටවත් කියන්න බෑ කියලා දීලා නැහැ කියලා. හවුල් ව්‍යාපාරයක ලියාපදිංචිය සම්බන්ධයෙන් බලපාන පනත වේ. හවුල් ව්‍යාපාරයක ලියාපදිංචිය සම්බන්ධයෙන් බලපාන පනත වේ. දෙවෙනි පනත හවුල් ව්‍යාපාරයකට බලපාන මතක ඇති 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනත. මම පොතේ පිටුව පෙරලලා කියවුවා මේ කොටස. 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනත. පොතේ පිටු අංකය පෙරලලා කිව්වා. ඕන්න මට ආයි පෙන්වන්නත් පුළුවන්. ඔය කොටස පෙන්නපු එක මම. මෙන්න මේක මම පෙන්නුවා මේක මේ ඉස්සෙල්ලා. හරි. මෙන්න මේ කොටස. වංචා වැළැක්වීමේ ආඥාපන්දට අනුව හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධනයේ 10ක් හෝ ඊට වැඩි නම් හවුල් ව්‍යාපාරයේ ලිඛිත කිවිසුමක් යටතේ පවත්වාගෙන යා යුතුය. මෙම ලිඛිත කිවිසුම හවුල් ඔප්පුව නමින් හැඳින්වේ. මතක ඇති හවුල් ඔප්පුව ගිය සතියේ පැහැදිලි කරා. හවුල් කරවන්න අතර ඇතිවන ලිඛිත එකඟතාවය තමයි අපි කිව්වේ හවුල් ඔප්පුවක් කියලා. ඒතර පේනනේ වංචා වැළැක්වීමේ ආඥා පනතට අනුව කියලා කියනවා. ඒතර ඔක ඒට ඉස්සලත් මම පෙන්නුවා මේ කොටස පොතේ තියෙන. එතකොට මොකද්ද මේකෙන් කියන්නේ? 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනත කොහොමද හවුල් ව්‍යාපාරයකට බලපාන්නේ? හවුලක ප්‍රාග්ධනය 10කට වැඩි වුණොත් ලිඛිත කිවිසුමක් යටතේ හවුල් වාචිකව බෑ. ලිඛිත කිවිසුමක් යටතේ හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යා බෑ නෙමෙයි. වාචිකව කරගෙන ගිහිල්ලා නීතිමය ප්‍රශ්නයක් ඇති වුණොත් කරන්න දෙයක් නැහැ. 10කට වැඩි වුණොත් සාමාන්‍ය ලිඛිත කිවිසුමක් තබා ගන්න ඕනේ කියලා මේ පනතෙන් කියනවා. එතකොට මේ පනත බලපාන විදිය අපි ලියමු. මොකද්ද මේ පනතෙන් කියන්නේ කියලා? හවුලක ප්‍රාග්ධනය මම කියනකොටම ලියා ගන්න පුළුවන්. හවුලක ප්‍රාග්ධනය 10ක් හෝ ඊට වැඩි නම් දහක් හෝ ඊට වැඩි නම් ලිඛිත කිවිසුමක් යටතේ හවුලක ප්‍රාග්ධනය 10ක් හෝ ඊට වැඩි නම් ලිඛිත කිවිසුමක් යටතේ හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යා යුතු බව. හවුලක ප්‍රාග්ධනය 10ක් හෝ ඊට වැඩි නම් ලිඛිත කිවිසුමක් යටතේ හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යා යුතු බව. ලිඛිත කිවිසුමක් යටතේ හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යා යුතු බව. හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යා යුතු බව මෙම පනතින් දක්වා ඇත. හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යා යුතු බව මෙම පනතින් දක්වා ඇත. මෙම පනතින් දක්වා ඇත. මෙම පනතින් දක්වා ඇත. මෙම පනතින් දක්වා ඇත. මේ හවුලක ප්‍රාග්ධනය 10ක් හෝ ඊට වැඩි නම් ලිඛිත කිවිසුමක් යටතේ පවත්වාගෙන යන්න ඕනි කියන එක තමයි මේ පනතින් කියලා තියෙන නීතිමය විධිවිධානය.
මෙම පනතින් දක්වා ඇත. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි කාරණාව කතා කරන්න ළමයි. ඒකත් අපි ඔයගොල්ලොත් එක්ක කතා කරා. තුන්වෙනි විශේෂ පනත 1890 මතක ඇති. හවුල් ව්‍යාපාර ආඥා පනත. මේක තමයි හවුල් ව්‍යාපාර සඳහා බලපාන ප්‍රධාන පනත. ඒ කියන්නේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත කියන්නේ. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත කොහොමද හවුල් ව්‍යාපාරයකට බලපාන්නේ? එක්දසරසි අනුවේ හවුල් ව්‍යාපාර ආඥා පනත. ඒක බලපාන්නේ මෙහෙමයි ළමයි. දැන් යම්කිසි හවුල් ව්‍යාපාරයක් ලිඛිත ගිවිසුමක් මත පවත්වාගෙන යනවා නම් ලිඛිත ගිවිසුමක් මත හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් ගැටලුවක් මතුවුනොතින් ඒ ගිවිසුමේ සඳහන් ආකාරයට ගැටලුව විසඳ ගන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් වඩා සාර්ථක ක්‍රමය වාචිකව පවත්වාගෙන යන එක නෙමෙයි. ලිඛිත ගිවිසුමක් යටතේ කොන්දේසි ටිකක් හදලා මෙහෙමයි හවුල කරගෙන යන්නේ කියලා කොන්දේසි ටිකක් දාලා එකඟ වෙලා අස්සම් කළා හවුල් කරුවෝ ටික පවත්වාගෙන ලිඛිත ගිවිසුමක් යටතේ හවුල පවත්වාගෙන යනකොට ගැටලුවක් ඇති වුණොත් ගිවිසුමේ තියෙන විදිහට විසඳ ගන්න පුළුවන්. හැබැයි ලිඛිත ගිවිසුමක් නැත්තම් ඒ කියන්නේ හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ ගිවිසුමක් නැතුවනම් ඒ කියන්නේ වාචිකමනේ. එතකොට ඒගොල්ලෝ නීති පද්ධතියක් කොන්දේසි මාලාවක් හදාගෙන ඒ කොන්දේසි වලට අනුව නෙමෙයි වැඩ කරන්නේ. වාචිකව කරගෙන යනවා. ලිඛිත කොන්දේසි ටිකක් හදාගෙන නැහැ. එග්‍රීමන්ට් එකක් නැහැ ඒගොල්ලෝ අතර. ගිවිසුමක් වාචික කියන්නේ ගිවිසුමක් තියනවා ලිඛිතව නෙමෙයි වාචිකව. ලිඛිත එග්‍රීමන්ට් එකක් නැහැ. එතකොට ගැටලුවක් ආවොත් ලිඛිතව එකඟ වෙලා අස්සම් කරපු ලියවිල්ලක් ලිඛිතව නැහැ වාචිකවද කරගෙන යන්නේ. එතකොට යම්කිසි හවුල් ව්‍යාපාරයක ලිඛිත ගිවිසුමක් නොමැතිනම් ඒ කියන්නේ වාචිකවනේ කරගෙන යන්නේ. යම් හවුල් ව්‍යාපාරයක ලිඛිත ගිවිසුමක් නොමැතිනම් එවැනි හවුල් ව්‍යාපාරයක ගැටලුවක් මතුවනොත් කටයුතු කරන්න ඕනේ ගිවිසුමක් නැති නිසා මෙන්න මේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ තියෙන විධිවිධාන වලට යටත්ව ඒකේ කියලා තියෙන විදිහට තමයි ගැටලු විසඳ ගන්න වෙන්නේ. මම ඔක පැහැදිලි කරා මතක ඇති අර ලාභ බෙදාගන්නේ කොහොමද කියලා. ලාභ විසර්ජනේ මතක ඇති 14 වෙනි ලක්ෂණේ හවුල් ව්‍යාපාරවල ගිවිසුමක් තියෙනවා නම් ගිවිසුමේ තියෙන විදිහට ලාභ පාඩු බෙදා ගන්න ඕනේ කිව්වා. ගිවිසුමක් නැත්තම් 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ තියෙන විදිහට සමසමව බෙදාගත යුතුයි කියලා ඕගොල්ලෝ ලිව්වා. හවුල් ව්‍යාපාරවල ලක්ෂණවල 14 වෙනි ලක්ෂණයට. දැන් ගිහිල්ලා බලන්න පුළුවන්. නේ? එතකොට හවුලක ලිඛිත කිවිසුමක් නැත්තම් කටයුතු කරන්න ඕනේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ සඳහන් කරලා තියෙන විදිහට. කිවිසුමක් ලිඛිත කිවිසුමක් නැත්තම් ඒ සියලු හවුල් ව්‍යාපාර වලට බලපාන්නේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ කියන විදිහට තමයි ඒගොල්ලන්ගේ ගැටලු විසඳ ගන්න ඕනේ. වෙන තැනක් නැහැනේ. ඒතර පනතේ කියන විදිහට විසඳ ගන්න ඕනේ. එතකොට අපි ලියමු මේක කොහොමද බලපාන්නේ කියලා. කරුණක් දාලා යම් මාත් එක්කම ලියාගමු යම් හවුල් ව්‍යාපාරයක ලිඛිත ගිවිසුමක් ඒක තමයි වැදගත්ම වචනේ. ලිඛිත ගිවිසුමක් නොමැතිනම් තිබ්බනම් ඒක විදිහට විසඳ ගන්න පුළුවන්. ලිඛිත ගිවිසුමක් නොමැතිනම් කටයුතු කළ යුතු වන්නේ ගිවිසුමක් නැත්තම් ලිඛිත වාචිකම නම් කරගෙන යන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොතින් කටයුතු කළ යුතු වන්නේ
මෙම පනතේ විධි විධානයන්ට යටත්වය කටයුතු කළ යුතු වන්නේ මෙම පනතේ විධි විධානයන්ට යටත්වය මෙම පනතේ විධි විධානයන්ට යටත්වය මෙම පනතේ විධි විධානයන්ට යටත්වය යම් හවුල් ව්‍යාපාරයක ලිඛිත ගිවිසුමක් නොමැතිනම් කටයුතු කළ යුතු වන්නේ මෙම පනතේ විධි විධානයන්ට යටත්වය. ගිවිසුමක් තියෙනවා නම් ඒක විදිහට වැඩ කරන්න පුළුවන්. ගිවිසුමක් නැත්තම් මේ පනත කියන විදිහට තමයි හවුල් ව්‍යාපාරයේ කටයුතු සිද්ධ වෙන්න ඕන. උසාවියට ගියත් එහෙමයි. මෙම පනතේ විධි විධානයන්ට යටත්වය. එතකොට දැන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඕනනම් විභාගෙට. යම් හවුල් ව්‍යාපාරයක ලිඛිත ගිවිසුමක් නොමැතිනම් යම් ගැටලුවක් මතුවහොත් කටයුතු කළ යුතු වන්නේ කුමන පනතේ විධි විධානයන්ට යටත්වද? 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ විධි විධානයන්ට යටත්ව කියලා ලියන්න වෙනවා. තේරුණානේ මම කියපු එක? යම් හවුලක ලිඛිත ගිවිසුමක් නොමැති අවස්ථාවක යම් ගැටලුවක් ඇති වුවහොත් කටයුතු කළ යුතු වන්නේ කුමන පනතේ විධි විධානයන්ට යටත්වද කියලා ඇහුවොත් 1890 තමයි ලියන්න වෙන්නේ. ඒකයි ඔය කියලා දුන්නේ. අවසාන වශයෙන් මම එනවා අන්තිම නීතියට. ඒකත් කතා කරලා ලියනකොට මතක් වෙයි. හවුල් ව්‍යාපාරයකට බලපාන 4 වෙනි මේක අහලා තියෙනවා 2007 අංක 7 දරන දන්නවනේ මොකක්ද කියලා මේ 2007 අංක 7 දරන සමාගම් පනත. දැන් අපි ඊට පස්සේ කතා කරන්නේ මේක ගැන තමයි සමාගම් ගැන. 2007 අංක 7 දරන සමාගම් පනත. ඒකට සමාගම් පනත කොහොමද හවුල් ව්‍යාපාර වලට බලපාන්නේ? මතකද කාට හරි? සමාගම් පනත කොහොමද හවුල් ව්‍යාපාර වලට බලපාන්නේ? ඇයි මම කිව්වනේ හවුල් ව්‍යාපාරයක උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව නේ 20ට වඩා වැඩි වෙන්න බෑ. 20ක් විය යුතුයි කියලා නියම කරලා තියන්නේ හවුල් ව්‍යාපාර පනතෙන් නෙමෙයි සමාගම් පනතෙන් තමයි කියලා තියෙන්නේ. හවුල් ව්‍යාපාර පනතෙන් කියලා නැහැ. හවුලක හවුල්කරුවෝ උපරිම ඉන්න ඕනේ 20යි කියලා. ඒක හවුල් ව්‍යාපාර පනත කියලා නැහැ. එතකොට සමාගම් පනත තමයි කියන්නේ හවුලක හවුල්කරුවන්ගේ උපරිම සංඛ්‍යාව 20 නොඉක්ම විය යුතුයි. 20ට වඩා වැඩි වුණොත් හවුල්කරුවෝ ඒක නීති විරෝධී හවුල් ව්‍යාපාරයක් කියලා සමාගම් පනතෙන් කියනවා. එතකොට සමාගම් පනත හවුල් ව්‍යාපාර වලට බලපාන්නේ කොහොමද කියලා අපෙන් අහුවොත් ලියාගමු. යම් හවුලක උපරිම හවුල් කරුවන් සංඛ්‍යාව යම් හවුලක උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව 20 නොයික්ම විය යුතු බව 20 නොයික්ම විය යුතු බව නැත්නම් 20ට වැඩි නොවිය යුතු බව. කෙටි වචනයක් 20 නොයික්ම විය යුතු බව. 20 නොයික්ම විය යුතු බව. නොයික්ම විය යුතු බව. මෙම පනතින් දක්වා ඇත. මෙම පනතින් දක්වා ඇත. එතන හවුල්කරුවන්ගේ උපරිමේ මෙච්චරයි කියලා දක්වලා තියෙන සමාගම් පනතේ. ඔන්න හවුල් ව්‍යාපාරයකට බලපාන විශේෂ පනත් 4 මේ 4ම මේ ඉස්සෙල්ලා කතා කරපු 4ක්. එතකොට මම එක කතා කරේ හරියට එතකොට
යම් හවුලක උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව 20 නොඉක්ම විය යුතු බව මෙම පනතින් දක්වා ඇත. එතකොට හවුල් ව්‍යාපාර වලට බලපාන පනත් හතරක් කතා කරා. එක 1918 අංක 6, දෙක 1840 අංක 7, තුන 1890, හතර 2007 අංක 7. මේක බලපාන්නේ ලියාපදිංචියක හවුලක, මේක බලපාන්නේ ප්‍රාග්ධනය 10කට වැඩි නම් ගිවිසුමක් තියෙන්න ඕනේ කියලා ලිඛිත. 1890 කියන්නේ ලිඛිත ගිවිසුමක් නැතිනම් කටයුතු කරන්න ඕනේ මේ පනතේ විධිවිධාන වලට අනුව කියලා. 1890 විධිවිධාන වලට අනුව කියලා ඒගොල්ලෝ කියන්නේ ලිඛිත කිවිසුමක් නැත්තම් කටයුතු කරන්න ඕනේ. 2007 කියන්නේ හවුලක හවුල්කරුවෝ 20කට වඩා වැඩි වෙන්න බෑ කියලා. ඔන්න 54. right. ඔතනින් අපි හවුල් ව්‍යාපාරවල කතාව ඉවර කරනවා. එතකොට ව්‍යාපාර සංවිධාන ප්‍රධාන 6න් දෙකක් සාකච්ඡා කරලා ඉවරයි. හොඳයිනේ. එතකොට අපි එනවා තුන්වෙනි එක ගැන සාකච්ඡා කරන්න. ඒ තමයි ඊටම වැදගත්ම ව්‍යාපාර සංවිධාන වර්ගය සංස්ථාපිත සමාගම්. සංස්ථාපිත සමාගම්. එතකොට මම හිතන විදිහට ව්‍යාපාර සංවිධාන වලින් අපි කතා කරන නේද රටක වැදගත්ම ව්‍යාපාර සංවිධාන වර්ගයක් තමයි සංස්ථාපිත සමාගම් කියලා කියන්නේ. සංස්ථාපිත සමාගම්. එතකොට අපි කතා කරලා ඉවර කරේ තනි ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර කියන ව්‍යාපාර වර්ග දෙකට වඩා හාත්පසින්ම වෙනස් ව්‍යාපාර වර්ගයක් තමයි ළමයි සංස්ථාපිත සමාගම් කියලා කියන්නේ. ඒකට එහෙම කියන්නේ හේතුව තමයි මම දැන් තනි ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාරවල ලියාපදිංචිය අනිවාර්ය නැහැනේ. හැබැයි නේද ලියාපදිංචිය අනිවාර්යයෙන් නැත්තනේ. ඒ කියන්නේ තමන්ගේ නමින් කරගෙන යනවනේ ලියාපදිංචි කරන්න ඕනේ නැහැනේ. වෙන නමක් දැම්මොත් ලියාපදිංචි කරන්න වෙන්නේ. හැබැයි සංස්ථාපිත සමාගම් වල එහෙම කතාවක් නැහැ. මොන නම දැම්මත් ලියාපදිංචි කරන්නම ඕනේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපන කරන ලද අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්නම ඕනේ. 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ මොන නම දැම්මත් ලියාපදිංචි කළ යුතුයි. සංස්ථාපිත සමාගමක ළමයි ලියාපදිංචිය අනිවාර්යයෙන්ම කරන්න ඕනේ නැතුව පටන් ගන්න බෑ. ඒකෙස් අපි කියන 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද, ඒ කියන්නේ පිහිටවන ලද අනිවාර්යයෙන්ම පනත යටතේ ලියාපදිංචි කළා තමයි පිහිටවන්නේ. සංස්ථාපනය කරන ලද මෙන්න මේ වාක්‍ය හරි වැදගත්. මොකක්ද ඔයගොල්ලෝ හිතන්නේ? සංස්ථාපනය කරන ලද එකතුවක් කියලානේ මම කිව්වේ. එතකොට මොකක්ද මේකේ මම අදහස් කරන්නේ? මොකක්ද මේකෙන් මම අදහස් කරන්නේ? මොකක්ද ඒකෙන් මම අදහස් කරන්නේ? සංස්ථාපනය කරන ලද මේකෙන් මම අදහස් කරන්නේ
පුද්ගලයින්ගේ එකතුවක්. පුද්ගලයින්ගේ එකතුවක්. මෙතනට එන්න ඕනේ ඒකයි. 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද පුද්ගලයින්ගේ එකතුවක් අපි හඳුන්වනවා ළමයි සමාගමක් කියලා. පුද්ගලයින්ගේ එකතුවක්. ඒකයි මම එහෙම සංකේතයක් පාවිච්චි කරේ. ඒක ඔයගොල්ලෝ කොහොම හිතුවද කියන එක මම දන්නේ නමුත් ගැලපෙනවනේ. පුද්ගලයින්ගේ එකතුවක් අපි කියනවා සංස්ථාපිත සමාගමක් කියලා. අමාරු නැහැ නිර්වචනේ. 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද පුද්ගලයින්ගේ එකතුවක් තමයි අපි කියන්නේ සමාගමක් කියලා. මේ පුද්ගලයින්ගේ එකතුවක් කියලා කිව්වට පොඩි ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒක ඔයගොල්ලොත් එක්ක ඇත්තටම සාකච්ඡා කරන්න ඕන කාරණාවක් නෙමෙයි. ඒක කතා කරන්න ඕන උසස් පෙළ ළමයි එක්ක. නමුත් මම ඔයගලන්ට එහෙම ඒ පුද්ගලයන්ගේ එකතුවක් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ මගෙන් කවදාවත් අහන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ කියලා. ඒ ලෙවල් ළමයිනුත් අහන්නේ නැහැ ඇයි එහෙම කියන්නේ කියලා. ඇත්තටම නමුත් ඒ ලෙවල් ප්‍රශ්න පත්‍රය නම් ඇහුවා. ඇයි එහෙම කියන්නේ කියලා. ඒකට හේතුවක් තියෙනවා ළමයි පුද්ගලයන්ගේ එකතුවක් කියලා කියන්නේ. ඒකට හේතුව මෙන්න මේ සමාගම් කියන පදයේ තේරුම. අපි දන්න හැම වචනයකටම තේරුමක් තියෙනවනේ, අර්ථයක් තියෙනවනේ. දැන් මම කියලා ඉතින් දැන් මගේ නමේ කෑල්ලක් තියෙනවනේ. RAY කියලා රේ කියලා ගොඩක් අය හිතනවා මම මේ ටියුෂන් කරන නිසා මේ මොහාන් රේ කියලා දාගෙන කියලා. නෑ තාත්තා දාපු නම. මේ රේ කියන එකේ තේරුම තමයි මම කියන නිර්වචනය නෙමෙයි. තේරුම තමයි කිරණ කියන එක. නැත්තම් විනිවිද යා හැකි බව. විනිවිද යා හැකි බව කියන එක තමයි මේකේ තේරුම. ඒ කියන්නේ X-ray කියලා දාන්නේ. ඒ කිරණ නැත්තම් විනිවිද යා හැකි බව. ඒ කියන්නේ වචනේ තේරුම. දැන් මේ සමාගම් නැත්තම් අපි කියන්නේ කම්පැනි එකක්නේ. ඒ කම්පැනි කියන එකේ තේරුම නැත්තම් සමාගම කියන වචනේ තේරුම තමයි පුද්ගලයන් කීප දෙනෙක් පවත්වාගෙන යන කියන එක. පුද්ගලයන් කීප දෙනෙක් පවත්වාගෙන යන කියන එක තමයි මේ සමාගම කියන වචනේ තේරුම. නිර්වචනය නෙමෙයි මේ කරේ නිර්වචනය. මම මේ වචනේ තේරුම. අපි කියනවා නිරුක්තිය කියලා අමු සිංහලෙන් කියනවනේ නිරුක්තිය තේරුම. දැන් අපි දන්නනේ ඔය බෞද්ධ කට්ටිය ඔය ළමෙක්ට නමක් දානකොට වෙලාවක් බලලා අකුරක් බලලා ඒ අකුරට තමයි නම දාන්නේ. කතෝලිකයි එහෙම කරන්නේ නැහැ. ඒක තේරුමක් බලනවා සමහර වෙලාවට ඒ වචනේ තියෙන. එතකොට පුද්ගලයන් කීප දෙනෙක් පවත්වාගෙන යන කියන තේරුම තමයි සමාගම කියන වචනේ තුල ගැබ්බෙලා තියෙන්නේ. ඒකයි මේ පුද්ගලයන්ගේ එකතුවක් කියලා ඉවර කරන්නේ. නමුත් 2007 අංක 7 දරන සමාගම් පනත පිහිටුවීමත් සමගම පොඩි ප්‍රශ්නයක් වුණා. මම මේ රූප සටහන යන්නේ ඒකයි. මේ සමාගමේ තේරුමට පටහැනි වැඩක් කරා. දැන් සමාගම කියන වචනේ තේරුම මොකක්ද? පුද්ගලයන් කීප දෙනෙක් පවත්වාගෙන යන කියන එකනේ. ඒ කියන්නේ පුද්ගලයන්ගේ එකතුවක් කියන එකනේ. පුද්ගලයන් කීප දෙනෙක් කියන්නේ පුද්ගලයන්ගේ එකතුවක්නේ. ඒතර පුද්ගලයන් කීප දෙනෙක් පවත්වාගෙන යන ව්‍යාපාරයක් කියන එකනේ මේ එකෙන් පැහැදිලි කරන්නේ. නමුත් 2007 අංක 7 කියන සමාගම් පනතෙන් ඒ සමාගම් කියන වචනේ තේරුමට පටහැනි වැඩක් කරා. විරුද්ධ වැඩක් කරා. මොකද්ද? එක් පුද්ගලයෙකුට උනත් සමාගමක් පටන් ගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කිව්වා. මේ අලුත් පනතේ. එක පුද්ගලයෙකුට උනත් සමාගමක් පටන් ගන්න පුළුවන්. එතකොට ඒක සමාගමේ තේරුමත් එක්ක ගැටෙනවා. ඒ සමාගම කියන වචනෙන් අදහස් කරන්නේ පුද්ගලයන් කීප දෙනෙක් පවත්වාගෙන යන කියලානේ. නමුත් 2007 න් කිව්වම එක පුද්ගලයෙකුටත් පවත්වාගෙන යන්න පුළුවන් කියලා අර සමාගමේ අර්ථයත් එක්ක ඒක ගැටෙනවා. කීප දෙනෙක් කියන එක මෙතන කියනනේ එක්කෙනෙකුටත් පුළුවන් කියලා. ඒක සමාගම කියන වචනෙත් එක්ක ගැලපෙන්නේ නැති කතාවක් කියලා අපි කියන්නේ.
ඒක කරන්න දෙයක් නැහැ නේද? ඒකේ තේරුමට පිටින් ගිහිල්ලා එක පුද්ගලයෙකුටත් සමාගමක් පටන් ගන්න පුළුවන් 2007 අංක 7 කියන සමාගම් පනත ස්ථාපිත කිරීමත් සමගම පිහිටුවීමත් සමගම. ඒ නිසා අපෙන් අද හැවුවොත් සමාගමක් පටන් ගන්න අවශ්‍ය අවම සමාජික සංඛ්‍යාව කොච්චරද කියලා අපි කියන්නේ අවම 1යි. සමාගමක් එක්කෙනෙකුට පටන් ගන්න පුළුවන්. ඒක පුද්ගල සමාගම් පටන් ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය වගේ කතන්දරයකුත් ඕකේ තියෙනවා. ඕගලන්ට එච්චර අවශ්‍ය නැහැ. නමුත් මම ඔන්න කිව්වා. එහෙනම් අපි ලියාගමුද දැන් නිර්වචනේ? සංස්ථාපිත සමාගමක් කියන්නේ මොකක්ද කියලා? ලියන්න නිර්වචනය. මාතෘකාවට යටින්ම ලියාගමු. 2007 අංක 7 දරන 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද පුද්ගලයන්ගේ එකතුවක් සමාගමක් ලෙස හැඳින්වේ. 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 හොඳයි, මම හිතනවා සම්පූර්ණයෙන්ම කියපු කතාව පැහැදිලි වෙන්නේ නැති කියලා. වැඩිපුරත් එක්ක පැහැදිලි කරා. ඊට පස්සේ මම කැමතියි ඔයගලන්ට පොඩි ප්‍රශ්න තුනක් දෙන්න. පොඩි ප්‍රශ්න තුනක් දෙන්න. මෙන්න මේ ප්‍රශ්න තුන ටියුට් එක තිබ්බනම් බලා ගන්න තිබුණා. මේක තමයි මම අහන පළවෙනි ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ සමාගම් පනත සඳහන් කරන්න. නැත්නම් නීතිය කියලා කියන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ සමාගම් පනත නැත්නම් නීතිය සඳහන් කරන්න. දන්නවනේ මොකක්ද කියන්නේ? ලියන්න උත්තරේ. ඉතින් මම දෙවෙනියට අහන්න කැමතියි ඔයගලන්ගෙන් සමාගම ලියාපදිංචි කිරීමේ බලධාරී ආයතනය කුමක්ද? බලධාරී ආයතනය කුමක්ද? තුන්වෙනි ප්‍රශ්න විදියට ශ්‍රී ලංකාවේ සමාගම් සම්බන්ධ බලධාරියා. ශ්‍රී ලංකාවේ සමාගම් සම්බන්ධ බලධාරියා කවුරුන්ද කියන ප්‍රශ්න තුනට උත්තර. බලධාරී ආයතනය සහ සමාගමක් ලියමච කිරීමේ බලධාරී ආයතනය සහ ඒ බලධාරී ආයතනයේ ඉන්න ප්‍රධාන බලධාරියා අහන්නේ. බලධාරී ආයතනය සහ ඒකේ ප්‍රධාන බලධාරියා මේ අහන්නේ. මේ ආයතනයේ ප්‍රධාන බලධාරියා කවුද කියලා තමයි ඇත්තටම ඔය අහන්නේ.
ආයතනය මොකක්ද ලියාපදිංචි කිරීමේ බලධාරියා කවුද කියලා. පළවෙනි එකට උත්තරය දෙන්න පුළුවන් නේ ඔයගලන්ට. ශ්‍රී ලංකාවේ සමාගම් නීතිය තමයි 2007 අංක 7 දරන සමාගම් පනත. සමාගම් පනත 2007 අංක 7 දරන සමාගම් පනත. ඒක දන්නවා දැන්. බලධාරී ආයතනයේ කුමක්ද? සමාගම් රෙජිස් මේක හරියට ලියන්න. රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ඒකේ බලධාරියා සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා. බලධාරියා සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා. පනත දුන්න ආයතනය දුන්න බලධාරියා දුන්න. ලියාපදිංචි කිරීමේ පනත, ලියාපදිංචි කිරීමේ ආයතනය, ලියාපදිංචි කිරීමේ බලධාරියා. තුන් දෙනාම ඉන්නවා. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ඒකේ ප්‍රධානිය සමාගම් රෙජිස්ට්‍රාර්